බලන්න මෙතන ඕගොල්ලන්ට තියෙනවා වැඩකින් හරියටක් නිම කිරීමට මිනිසුන් 6 දිනකට දින 4ක් ගත වේ කියලා තියෙනවා. හරි. වැඩකින් හරියටක් නිම කිරීමට මිනිසුන් 6 දිනකට දින 4ක් ගත විය. ඉතිරි වැඩ කොටස නිම කිරීමට තවත් මිනිසුන් 2 දිනක යෙදුවහොත් එම වැඩ කොටස නිම කිරීමට ගතවන දින ගන්න තමයි ඔයගොල්ලන් අහලා තියෙන්නේ. හරි. ධනුකගේ මයික් එක ඕෆ් කරන්න. ධනුක සිරිමල්. ධනුකනේ අපි මයික් එක ඕෆ් කරන්නකො. හරි. දැන් මේ අර මේ මිනිස් දින ගණන් ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට විභාගෙට කෙටි ප්‍රශ්නයක් විදිහට ලැබෙන ඕගොල්ලෝ දැකලා ඇති. ඒක පළවෙනි ගණන් කීපේ අතර තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට දැන් අපිට මිනිස් දින ගණනක් දැන් මේ වෙනකොට අදා ගන්න පුළුවන් වෙනවා. කොහොම ඇව්වා. ඒක ඔයගොල්ලෝ දන්නවා මිනිස්සු ගානයි දින ගානයි ගුණ කරාම මිනිස් දින ගාන ලැබෙනවා. මිනිස් දින ගානක් මිනිස්සු ගානෙන් බෙදුවොත් දින ගානක් හොයාගන්න පුළුවන්. මිනිස් දින ගානක් දින ගානකින් බෙදුවොත් මිනිස්සු ප්‍රමාණයක් හොයාගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ කරුණ අපි කලින්ම කතා කරගත්ත කාරණයක් නිසා මේකනදී ඔයගොල්ලන්ට එච්චර ගැටලුවක් වෙන එකක් නැහැ. වැඩකින් හරියටක් නිම කිරීමට මිනිසුන් 6 දිනකට දින 4ක් ගත වෙනවා. ඒ කියන්නේ මේ වැඩෙන් භාගයක් ඉවර කරන්න දින 4ක් ගත වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඔයගොල්ලන් අහන්නේ ඉතිරි වැඩ කොටස නිම කිරීමට තවත් මිනිසුන් දෙදෙනෙකු යෙදුවොත් එම වැඩ කොටස නිම කිරීමට දවසවන දින ගන්න. ඒතකොට වැඩකින් අඩක් නිම කිරීමට මිනිසුන් 6 දිනකට දින 4ක් ගත වෙනවා නම් එතන මිනිස් දින ගාන වෙන්නේ 6 ගුණ කිරීම 4. ඒ කියන්නේ 24යි. මිනිස් දින 24ක් තමයි වැඩෙන් හරියටක් කියන්නේ. ඉතුරු අඩ. ඉතිරි වැඩ කොටස කියන්නේ ඉතුරු අඩ. නේ ඉතුරු භාගය. නිම කිරීම සඳහා මිනිසුන් තව දෙන්නෙක් යොදවනවා. දැන්ට ඉඳලා තියෙන්නේ මිනිස්සු 6 දෙනයි. තව දෙන්නෙක් කෙරුවයි කියන්නේ මිනිස්සු 8 දෙනෙක් ඉන්නවා නේ. එහෙනම් 8 දෙනාට එම වැඩ කොටස නිම කිරීමට දින ගතවන දින ගන්න. දැන් ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනි හරියටක් නිම කිරීම සඳහා මිනිස් දින 24ක් ගියා නම් ඉතුරු වල නිම කිරීම සඳහා යන්නේ මිනිස් දින 24යි. අන්න එහෙම තේරුම් ගන්න ඕනටක් ගන්න. ඒ කියන්නේ 6 ගුණ කිරීම 4. ඒතර ඒකෙන් ලැබෙන උත්තරේ දැන් මිනිස්සු 8 දෙනෙකුට ගතවන දින ගන්න තමයි ඔයගොල්ලන්ගේ අහන්නේ. දැන් මිනිස්සු 6 දෙනෙකුට දින 4යි. ඉතුරු වල නිම කිරීම සඳහා තවත් මිනිස්සු දෙන්නෙක් යොදවනවා කියලා කියන්නේ. ඒතර දැනට මිනිස්සු 6යි. තව මිනිස්සු දෙන්නෙක් යොදවයි කියලා කියන්නේ. එතකොට මිනිස්සු ඔක්කොම 8යි නේ. මිනිසුන් 8 දෙනෙකුට එනවා. මේ වැඩ කොටස නිම කිරීම සඳහා ගතවන කාලය සීම සඳහා ඔයගොල්ලෝ කරන්නේ 6 ගුණ කිරීම 4 බෙදන්න ඕනේ 8ෙන් නේ. මිනිස්සු 8 දෙනෙක් ඉන්න නිසා 6 ගුණ කිරීම 4 8ෙන් බෙදුවා නම් හරි. ඊට පළවෙනි ගානේදී 6 ගුණ කිරීම 4 කියලා ගන්න පුළුවන්. ඉතුරු වැඩ ප්‍රමාණය කරන්න ගතවන කාලය මේ කියන්නේ මිනිස් දින ගාන 6 ගුණ කිරීම 4 ඒක 8ෙන් බෙදුවා නම් ඔයගලන්ට ඒක කිරීම සඳහා 8 දෙනෙකුට ඒක කිරීම සඳහා ගතවන දින ගාන ලැබෙනවා. ඒක ඔයගොල්ලෝ නැවතත් හොඳින් මතක තියාගන්න මිනිස්සු ගානයි දින ගානයි ගුණ කරාම මිනිස් දින ගාන එනවා. ඒක මිනිස්සුන් ප්‍රමාණයකින් බෙදුවොත් දින ගාන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අවසාන වතාවට මතක තියාගන්න මේවා
ඒ වගේම තමයි මිනිස්සු ගානයි දින ගානයි ගුණ කරලා මිනිස් දින ගාන හොයාගෙන ඒක දින ගානකින් බෙදුවොත් ඔයගලන්ට මිනිස්සු ගාන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ දින වලට දින ලැබෙනවා කියන අදහස. මේකම අමතර කාරණයක් විදිහට මම ඔයගලන්ට දෙන්නේ නැති අර මිනිස්සු ගානයි දින ගානයි පැය ගානයි දුන්න වෙලාවක මිනිස්සු ගානයි දින ගානයි පැය ගානයි ගුණ කරලා හරි එතනදී මිනිස්සුන්ගෙනුයි දිනවලිනුයි බෙදුවොත් ඉතුරු වෙන්නේ පැය ගාන. හරි මිනිස්සුන්ගෙනුයි දිනවලිනුයි බෙදුවොත් ඉතුරු වෙන්නේ පැය ගාන. ඒ වගේම තමයි මේ අවසාන වතාවට මතක තියාගන්න ඕන නිසා මම මේ නැවත කියන්නේ. දැන් අපිට ආයි කෙටි ප්‍රශ්න පත්‍රයක් අන්තිම පේපර් එකක් විදිහට තමයි කරන්න ලැබෙන්නේ. ඒ නිසා මුලින් මතක තියාගන්න. එතකොට මිනිස්සු ගාන නුයි පැය ගානනුයි බෙදුවොත් මිනිස්සු කැපිලා පැය වලට පැය කැපිලා ඉතුරු වෙන්නේ දින ගාන. ඊට පස්සේ මිනිස්සු ගානයි දින ගානයි පැය ගානයි ගුණ කරලා දින වෙලාවක දිනවලිනුයි පැය වලින් බෙදුවොත් ඔයගොල්ලන්ට ලැබෙන්නේ මිනිස්සු ගාන. දින වල දින කැපෙනවා පැය වලට පැය කැපෙනවා. එන්න මේ විදිහේ කාරණයක් තියෙනවා. මේක හොඳින් මතක තියාගත්තාම ඔයගොල්ලන්ට මේ වගේ ගානක් හදා ගන්න පුළුවන්. දැන් මේ ගානේ ටික බලන්න දැන් මෙතන එතකොට අපෙන් අහන්නේ ඉතුරු වඩ නිම කිරීම සඳහා අවශ්‍ය දින ගාන මිනිස්සු 8 දෙනෙක් ඉන්නවා. මිනිස් දින 6 ගුණ කිරීම 4යි. කියන්නේ පළවෙනියට නිම කිරීම සඳහා 6 ගුණ කිරීම 4 නම් දෙවෙනියට නිම කිරීම සඳහා 6 ගුණ කිරීම 4. ඒතර 4 වරක් 8ට 2යි දෙවරක් 6ට 3යි නේ. එහෙනම් මෙතෙන්ට යන දින ගාන දින 3යි කියලා ලැබෙනවා. මම ඔයගොල්ලන්ට දෙවෙනි ගාන විදිහට තියෙනවා සංඛ්‍යා ව්‍යාප්තියක සැබෑ මධ්‍යන්නය 48.3 වෙයි. උපකල්පිත මධ්‍යන්නය 49.5 වෙයි. නම් අපගමන වල මධ්‍යන්න හොයන්න කියලා කියනවා. අපගමන වල මධ්‍යන්න. දැන් මෙතනදී සැබෑ මධ්‍යන්නේ ලබා ගැනීමේදී උපකල්පිත මධ්‍යන්නේ භාවිතයි. ඔයගලන්ට මතක ඇති සූත්‍රය නේ. උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් සැබෑ මධ්‍යන්නේ ලබා ගැනීමේදී ඔයගලන්ට සූත්‍රයක් ඉගෙනගෙන තියෙනවා. මොකද්ද? උපකල්පිත මධ්‍යන්නේ අපි දක්වන්නේ A වලින් A ධන සිග්මා FD බෙදීම සිග්මා ඒ කියන්නේ උපකල්පිත මධ්‍යන්නේ සිග්මා FD කියලා කියන්නේ අපගමන වල එකතුව. ඒක සිග්මා F වලින් බෙදුවාම ඇත්තටම ලැබෙන්නේ අපගමන වල මධ්‍යය. දැන් මධ්‍යන හොයනකොට ඕගොල්ලන්ට මුලින්ම අර නිකම් මධ්‍යන හොයන්නේ සිග්මා fx බෙදීම සිග්මා f කියලානේ ගන්නේ. ඒ වගේ සිග්මා fd කියන එකෙන් අදහස් වෙන්නේ අපගමන වල එකතුව. ඒක සිග්මා f වලින් බෙදුවාම ලැබෙන්නේ අපගමන වල මධ්‍යය. ඔන්නේ කාරණේ චුට්ටක් හරියට තේරුම් ගන්න. දැන් ඔයගේ ගානක් දුන්නාම සමහර අය පොඩ්ඩක් ඒක පටල ගන්නවා. දැන් උපකල්පිත මධ්‍යන්නේ සැබෑ මධ්‍යන්නේ ගණනය කරනකොට සැබෑ මධ්‍යන්නේ නැත්නම් මධ්‍යන්නේ කියලා කිව්වත් කමන්නේ. මධ්‍යන්න ගණනය කරනකොට උපකල්පිත මධ්‍යන්නේ සූත්‍රය තමයි A ධන සිග්මා FD බෙදීම සිග්මා F. එතකොට මේ A කියලා පෙන්නලා තියෙන්නේ උපකල්පිත මධ්‍යය. සිග්මා FD කියන්නේ අපගමන වල එකතුව, සිග්මා F කියන්නේ සංඛ්‍යාත වල එකතුව නේ. ඒතර සිග්මා FD සිග්මා F වලින් බෙදුවාම මේ ලැබිලා තියෙන එකට තමයි කියන්නේ අපි අපගමන වල මධ්‍යය. මේක තමයි අපගමන මධ්‍යයන් විදිහට සලකන්නේ. සිග්මා FD බෙදීම සිග්මා F කියන්නේ.
අපගමන වල එකතුව සංඛ්‍යාතයෙන් බෙදුවම ලැබෙන අගය. දැන් ඔයගොල්ලෝ කොහොමද දන්නවා මධ්‍යන්නේ කියලා කියන්නේ යම් කිසි සංඛ්‍යා ප්‍රමාණයක් එකතු කරලා සංඛ්‍යා ප්‍රමාණයෙන් බෙදුවම ලැබෙන අගය. ඒක තමයි මෙතන තියෙන්නේ. පැහැදිලි? හරි අපගමන කියන්නේ මොනවද කියලා ඔයගොල්ලන්ට මතක් කරගන්න. එතකොට දැන් මෙතනදී ඔයගොල්ලන්ට දීලා තියෙනවා සැබෑ මධ්‍යන්නේ නේ. සැබෑ මධ්‍යන්නේ දීලා තියෙනවා 48.3යි. 48.3යි. උපකල්පිත මධ්‍යන්නේ දීලා තියෙනවා 49.5. ඒතර මෙන්න මේක තමයි ඔයගොල්ලන් අහන්නේ. අපගමන වල මධ්‍ය. කොහොම ගන්න පුළුවන්? දැන් අපගමන වල මධ්‍යන ලබා ගැනීම සඳහා ඔයගොල්ලන් කරන්න තියෙන්නේ 49.5 මේ පැත්තට දාන්න. ඒ කියන්නේ සිග්මා FD බෙදීම සිග්මා F වලින් ලැබෙන උත්තරය අතෙන් අහලා තියෙනවා. ඔය අහන විදිය වල තමයි අපිට මේව බැරි වෙන්නේ ටිකක්. සමහර අයට ඔය අපහැදිලිනේ දාලා තියෙනවා. දැන් ඔයගොල්ලන් මේක මේ පැත්තට දැම්මාම 48.3 අඩු කිරීම 49.5 කියලා ලැබෙනවා නේ මේක ඍණ වෙනවා. සමානයි අපගමන වල මධ්‍ය. එතකොට දැන් මේ 48.3න් 49.5 අඩු කරන්න බැරි නිසා 49.5න් 48.3 අඩු කරලා ඍණ දාන්න ඕනේ. එතන මෙතන 2යි 1යි නේ. ඍණ 1.2. අපගමන වල මධ්‍ය. මොනෝම ඒකේ උත්තරේ ගන්න පුළුවන්. බලන්න මේකේ තුන්වෙනි ගාන ඔයගොල්ලන්ට එච්චරම ලොකු අමාරු ගානක් වෙන්නේ නැහැ. ඒ වර්ගය B AB වර්ග B යන වීජීය පදවල කුඩාම පොදුනාකාරයේ සොයන්න කියලා තියෙනවා. ඒත් මේ වගේ වීජීය පදවල කුඩාම පොදුනාකාරයේ සොයීමේදී කරුණු තුනක් මතක තියාගන්න ඕනේ කියලා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. එක දෙයක් එක වතාවක ඉගෙන තියෙනවා නම් ඒක ලියන්න. එකම දේ කීප වතාවක ඉගෙන තියෙනවා නම් ඒවෙන් එකක් ලියන්න සහ එකම දේ විවිධ බල තියෙනවා නම් වැඩිම බලය තියෙන අවස්ථාව ලියන්න කිව්වා. ඔය හැමෝටම මේක හදන්න පුළුවන් වෙයි. තනියම හදන්න බෑ මේක. තුන්වෙනි ගාන. ඒතර මෙතන ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ A වර්ග B AB වර්ග C යන වීජීය පදවල කුඩාම පොදු ගුණ ආකාරය. ඔයගොල්ලන්ට එකවරම ලියන්න පුළුවන් කුඩාම පොදු ගුණ ආකාරය කියලා. A වර්ගය සහ A තියෙන නිසා එතන වැඩිම බලය තියෙන අවස්ථාව A වර්ගය. ඒ නිසා ඔයගොල්ලෝ එතන ලියන්න ඕනි A වර්ගය. B සහ B වර්ගය තියෙන නිසා ඒකෙත් වැඩිම බලය තියෙන අවස්ථාව B වර්ගය. ඒ නිසා ලියන්න ඕනි B වර්ගය. ඊට පස්සේ ඉන්නේ C. ඒතර මෙතන ලියන්න ඕනේ ඔයගොල්ලෝ C එකක් තිබුණත් ඒක ලියන්න ඕනේ. එන්නේ A වර්ග B වර්ග C කියලා තමයි කුඩාම පොදු ගුණ ආකාරය ලැබෙන්න ඕනේ. හතරවෙනි ගානේ ඔයගොල්ලන්ට ජ්‍යාමිතිය ගානක් දීලා තියෙන්නේ. මුල් ක්‍රමයේ වලට අදාළ ජ්‍යාමිතිය ගානක්. එතන කියනවා එකිනෙකට හමු වන සරල රේඛා තුනක් රූපී දැක්කේ. එහි දැක්වෙන තොරතුරු අනුව x යගේ හොයන්න. ත්‍රිකෝණිකුත් හැදිලා තියෙන නිසා ඔයගොල්ලන්ට ත්‍රිකෝණාස්තික ක්‍රමයක් භාවිත කරලා මේක කරන්න පුළුවන් වෙයි. පහසුවෙන්ම හැමෝම තනියම කරන්න බලන්න. මේකේ එක කෝණයක් x කියලා පෙන්නලා තියෙනවා. රේඛාවකින් තමයි හොයන්න ඕනේ. ඊට මෙතන CI
මෙතන අංශක 120යි. ඒතර ඕගලන්ට x වලගේ හොයනකොට මෙතනදී ගොඩක් පහසුයි මම හිතන්නේ. මෙතන 100 තියෙන නිසා මේකත් 100යි කියලා ගන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ සමාන නිසා නේ. ඒතර මෙතන 100 නම් මෙතනත් 100. එතකොට ඕගලන්ට පේනවා මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් හැදෙන තියෙන බාහිර කෝණය තමයි මේ 120 කියලා කියන්නේ. ඒ පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙන්න ඕනේ. ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක කියන්නේ මේකත් එක්කම තියෙන කෝණය හැර ඉතු කෝණ දෙක. එහෙනම් x ධන 100 සමාන වෙනවා 120. ඔයගොල්ලන්ට මෙතනදී ගන්න පුළුවන් x ධන 100 සමානයි අංශ 120යි. ඒ කියන්නේ x සමානයි 120 ඍණ 100යි. ඒ කියන්නේ x සමානයි අංශක 20යි කියලා එනවා. හරි. ඒවන පස්වෙනි ගාන කියන්නේ හිස්තැන් හිස් වරහන සම්පූර්ණ කරන්න. හිස් වරහන ඇතුළට තියෙන දාන්න ඕනේ මොකක්ද කියලා දාන්න තියෙන්නේ. කියන්නේ මේක ඕගොල්ලන්ට බැලුවමට පේන්න ඕනේ. පද හතරක් තියෙන වෙලාවේ සාධක වෙන් කිරීමක් තමයි කරලා තියෙන්නේ. ඒතර පද දෙකකින් අරගෙන සාධක එළියට අරගෙන ඊට පස්සේ පොදු ප්‍රකාශයෙන් ඉඳන් ඉතුරු වෙන එක තමයි ඇතුළේ ලියන්නේ. එතකොට ඕගොල්ලෝ දැන් මේක ඔතනම හරි කමන්නේ මේකේ සාධක හදලා බලන්න. හදලා බලලා ඊට පස්සේ වරහන තුලට එන එක දාන්න එච්චරයි. ඒ කියන්නේ පද යුගල කිරීමෙන් පොත් සාධක වෙන් කිරීම කරලා ඊට පස්සේ වරහන තුලට අවශ්‍ය දේ දාන්න. එතන තියෙන්නේ x ඍණ ay ඍණ by ධන bx සමානයි මෙතන x ඍණ y මෙතන වරහන් තමයි ඔයගොල්ලන්ට සම්පූර්ණ කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මෙතනින් ax ay දැන් මෙතන මේක සාධක වල වෙන් කරනකොට ax ඍණ ay ඍණ dy ධන bx කියලා පද හතරක් තියෙන වෙලාවක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ පද යුගල් කරලා පොදු සාධක එළියට ගන්නවා නේ. ඒතර පළවෙනි පද යුගලෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් a පිටට. හරි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ x ඍණ y නේ. මෙතන ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඍණ b පිටට. b පිටට ගත්තොත් මෙතන ඉතුරු වෙන්නේ y ඍණ ලකුණක් එළියට ආව නිසා ධන තින්න ඍණ වෙලා ඍණ x y ඍණ x කියලා එතන ඉතුරු වෙනවා. හැබැයි දැන් මෙතනදී ඔයගොල්ලන්ට මම මතකද ඔයගොල්ලන්ට කියලා දෙනවා ඍණ ලකුණෙන් සම්බන්ධ වෙලා දිනකොට x ඍණ y සහ y ඍණ x කවදාවත් සමාන වෙන්නේ නැහැ. ධන ලකුණෙන් සම්බන්ධ වෙලා දිනකොට නම් x ධන y සහ y ධන x සමානයි. ඍණ ලකුණෙන් සම්බන්ධ වෙලා දිනකොට එහෙම වෙන්නේ නැහැ කියලා අපි කියනවා. එතකොට ඔයගොල්ලෝ මෙතන x ඍණ y දෙනවා මෙතනත් x ඍණ y විදිහට හදාගන්න. ඒ වගේ අවස්ථාවක අපි කරන්නේ ඍණ ලකුණක් එළියට ගන්න කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඇති. එතකොට වෙන දේ තමයි ධන එක ඍණ වෙලා ඍණ එක ධන වෙලා ධන පදේ ඉස්සරහට ගන්න ඍණ පදේ පිටිපස්සට දැම්මම ඔයගොල්ලන්ට මේ වගේ එකක් හදාගන්න හැකියාව ලැබෙනවා. ඊට a x ඍණ y ඍණ ලකුණක් ඉදිරියට ගත්තාම ඍණ එක ගන්න මෙතන ධන වෙනවා ධන b කියලා. මෙතන x මෙතන ධන එක ඍණ වෙනවා ඍණ y කියලා. දැන් ඔයගොල්ලන්ට වෙනවා x ඍණ y කියලා දෙකේම තියෙනවා. හරි. ඒ නිසා අපි x ඍණ y එළියට ගන්නවා. ඒතර ඇතුළේ ඉතුරු වෙන්නේ a ධන b. අර මෙතන ඍණ ලකුණක් එළියට ගත්තාම මේක මේ ඍණ ලකුණත් එක්කලා ධන වෙනවා කියන කරුණේම අපි ඉගෙන ගන්නවා. ඒතර මේකේ සාධකෙන්නේ x ඍණ y සහ a ධන b විතර. x ඍණ y කියන සාධකය මේක තුල දාලා තියෙනවා. නැත්තේ a ධන b කියලා සාධකය. a ධන b මෙතෙන්ට දාන්න. ඔයාලට තේරෙනවා මේක හදලා a ධන b දැම්ම නම් හරි මේ දෙක මාරුනාට එන්නේ කිසිම ගැටලුවක් නැහැ නේ. x ඍණ y a ධන b කිව්වත් එකයි a ධන b x ඍණ y කිව්වත් එකයි. හයවෙනි ගානේ තියෙන රූපය දැක්වෙන තොරතුරු අනුව x යක හොයන්න කියලා පොඩි
ජ්‍යාමිතිය ගණක් ඇත්තටම වෘත්තාශ්‍රිත ප්‍රමේයක් භාවිතා කරලා ඕගලන්ට ලීසියම හදන්න පුළුවන් එක. දැකපුවා x වලගේ එකවරම ලියන්න පුළුවන්. දැන් එතන ඉතින් පොඩ්ඩක් ඕගලන්ට වැඩි වැඩක් කරන්න නැති නිසා හේතුවත් ලියලා දාන්න. හේතුව නොලියුවයි කියලා ඇත්තටම ලකුණු නොලැබී තියෙන්නේ නැහැ. නමුත් හේතුව ලියනවා නම් වඩා හොඳයි. මොකද මේ පොඩි කාරණයක් නිසා හේතුව ලියුවොත් වඩා හොඳයි. ඒ වගේ අවස්ථාවක්. ඒතර ඔයගොල්ලන්ට පේනවා මෙතනදී මෙන්න මේ වෘත්ත ඡාපය මගින් ඉතිරි ඡාප කොටස මත ආපාදනය කරපු කෝණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ කියලා අපි ඒවට කියන්නේ. මේ වගේ ලක්ෂ දෙකකින් ඔහොම ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණ සියල්ලම එක හා සමානයි කියලා අපි දන්නවා. එකම ඛණ්ඩයේ කෝණ සමාන නිසා. ඒත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් x සමානයි කෙලිම 70 වගේ. ඒකට හේතුව දාන්නේ අපි එකම ඛණ්ඩයේ කෝණ. මම ඊළඟට 7 වෙනි ගාන 7 වෙනි ගානේ තියෙනවා නලයක් තුලින් මිනිත්තු 5කදී නලයක් තුලින් මිනිත්තු 5කදී ජලය ලීටර් 300ක් ගලා යයි. එතකොට නලය තුලින් ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය තප්පරයට ලීටර් කීයද? දැන් එතකොට තප්පරයට ලීටර් කිව්වහම එක තප්පරයකදී ලීටර් කීයක් ජලය ගලාගෙන යනවද කියන අදහස. අපිට පැහැදිලි නේද? එක තප්පරයකදී ලීටර් කීයද? දැන් මෙතන කියනවා මිනිත්තු 5කදී ජල ලීටර් 300ක් ගලාගෙන යනවා. දැන් ඔයගොල්ලන්ට මිනිත්තු 5කට තප්පර කීයද කියලා බලා ගන්න පුළුවන් නේ. දැන් මිනිත්තු 5කට තප්පර බලනකොට ඔයගොල්ලෝ කරන්න ඕනි එක මිනිත්තුකට තප්පර 60 නිසා 60 ගුණ කරනවා මේ 5 ගුණ කරනවා 60 නේ. එතකොට මිනිත්තු 5ක් සඳහා තප්පර කීයක් එනවා? ඒ තප්පර ප්‍රමාණයේදී ලීටර් 300ක් ගලා යන නිසා එක තප්පරයකදී ගලා යන ජල ප්‍රමාණය තේරුම් සඳහා ලීටර් 300 බෙදනවා තප්පර 60 ගුණ කිරීම 5. එහෙම ඔයගොල්ලන්ට තප්පරයට ලීටර් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් බලන්න මෙතන තියෙන්නේ ලීටර් 300ක් මිනිත්තු 5කදී. මිනිත්තු 5කදී ලීටර් 300ක් ගලාගෙන යනවා කියලා තියෙනවා. දැන් මිනිත්තු වල ලීටර වලින් හොයන්නේ කොහොමද එහෙම? ඕගොල්ලෝ 300 බෙදනවා 5යි. එතකොට එන්නේ මිනිත්තු එකකට ලීටර් කීයද? මිනිත්තු 5කට ලීටර් 300 නම් මිනිත්තු එකකට ලීටර් කීයද කියලා බලන්න තමයි මිනිත්තු වල ලීටර් කියන්නේ. දැන් ඔය ශීඝ්‍රතාව කියන එක මිනිත්තු වල ලීටර් වෙන්න පුළුවන්. තප්පරයට ලීටර් වෙන්න පුළුවන්. තප්පරයට මිලිලීටර් වෙන්න පුළුවන්. එහෙම අපිට ඕනම එකක් විතර ගන්න පුළුවන්. දැන් අපි දැන් සාමාන්‍ය වාහන ගමන් කරන වේගය එහෙම නම් ගන්නේ වාහන හරි මොකක් හරි ධාවනයක යෙදෙන අවස්ථාවක දුර සම්බන්ධයෙන් ගන්නකොට වේගය ගන්න එක්කෝ පැයට කිලෝමීටර එහෙම නැත්නම් තප්පරයට මීටර. හරි? පැයට කිලෝමීටර හෝ තප්පරයට මීටර වලින් තමයි ගන්න. හැබැයි මේ ශීඝ්‍රතාවයේදී එහෙම නැහැ අපිට ඉතින් ඒ තියෙන ඒකක අනුව ඕන විදිහකට ඒක ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. මිනිත්තුවට තප්පරයට පැයට උනත් දාන්න පුළුවන්. පැයට නම් ටිකක් බලනවා අඩුයි ශීඝ්‍රතාව. දැන් මෙතනදී ඔයගොල්ලෝ අහලා තියෙන්නේ තප්පරයට ලීටර වලින්. ඒ නිසා දැන් තප්පරයට ලීටර කියන එකේ තේරුම ලීටර බෙදීම තප්පර කියන එක. එහෙනම් 300 බෙදන්න ඕනේ 5 ගුණ කිරීම 60. එතකොට දැන් මෙතන යට තියෙන තප්පර උඩ තියෙන ලීටර. එතකොට දැන් මෙතන එන්නේ තප්පරයට ලීටර. LS ක්‍රමයක් කියලා ගන්නවා. ඒතර ඒකක හැදෙන විදිය තේරුම් ගන්න.
ප්‍රමාණයට දෙනවා මෙතන බිඳුවට බිඳුව කැපිලා යනවා 5 වරක් 30ට 6යි 6ට 6 කැපුණාම තප්පරයට ලීටර් 1යි කියලා උත්තරයක් එනවා. ඒ කියන්නේ එක තප්පරයකට ලීටර 1ක ශීඝ්‍රතාවයෙන් තමයි මේ නලයෙන් ජලය ගලාගෙන යන්නේ. අටවෙනි ගාන ඔයගොල්ලන්ට පේනවා ලඝු ගානක් තියෙන්නේ. ඔය ලඝු ගානකුත් ගොඩක් වෙලාවට විභාගයේ ගණන් 25 ඇතුලේ බහුල වශයෙන් ලැබිලා දින හැම අවුරුද්දකම වගේ. ඒ නිසා ඒ වගේ ගණන් කීපයක් අපි බලා ගන්න ඕනේ. ඔයාලට වරින් වර හදපු පේපර් වල ඒවයි ගණන් තිබ්බා. දැන් ඔයගොල්ලෝ අර පේපර් ටික මම හිතන්නේ මේ හැමෝම මේ ෆයිල් කරලා තියාගෙන තියෙනවා නම් ඒකේ ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. හරි බලන්න මේ ගානේ තිබ්බේ එතකොට 2 ලොක් 5 පහේ පාදයට නේ 2 5 ලොක් 5 පාදයට A සමානයි B නම් ඔයගලන්ට A උත්තර කරන්න කියලා කියනවා. ඒතර මේ වගේ එකක් ඔයගලන්ට මේ ලඝු ආකාරයෙන් පවතින එකක් මෙතන දර්ශක ආකාරයට පත් කරගන්න වෙයි නේද? ඒ උක්ත කරන්න. ඒතර මේක දර්ශක ආකාරයට පත් කරගෙන තමයි මේ වැඩේ අපිට කරන්න වෙන්නේ. ඒතර දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වගේ ඉස්සරහා සංඛ්‍යාවක් තිබ්බොත් ඒක ඒ වල බලයක් බවට පත් කරන්න පුළුවන්. ඒතර ඉන්නේ ලොක් පහේ පාදයට ඒ වල වර්ගයේ සමානයි b කියලා ගන්න. ඔයගොල්ලෝ දන්නවා මේ වගේ ඉස්සරහා සංඛ්‍යාවක් තිබුණොත් ඒක බලයක් බවට පත් වෙනවා ලඝු නීතිය අනුව. හරි. දර්ශකයේ පාදයක් පහමයි මෙන්න මේක තමයි ලඝුගණකයේ බවට මේ ලඝුගණකයේ තමයි දර්ශකයේ බවට පත් වෙන්නේ. සංඛ්‍යාව වෙන්නේ මේක. එතකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් a වර්ග සමානයි 5 b කියලා. 5 b කියලා ගන්න. පැහැදිලිද මෙතන තියෙන එක මෙතන තියෙන එකේ බලය බවට පත් වෙනවා මේක මෙතනින් ලියනවා. ඔයගොල්ලන් මතක ඇති ඒක. දැන් log අපි ගත්තොත් අපේ පාදයට 49 සමානයි 2 කියලා දුන්නොත් මේක අපි දර්ශකාකාරයෙන් ලියන්නේ 7 දෙවෙනි බලය සමානයි 49යි නැත්නම් 49 සමානයි 7 දෙවෙනි බලය. ඒ කොහොම ලිව්වත් එකයි. මෙතන තියෙන එකේ බලය බවට පත් වෙනවා මේක මෙතන තියෙන එක තමයි සංඛ්‍යාව බවට පත් වෙන්නේ. මෙතන බලයක් සහිතව තියෙන මේක විදිහට ලියා ගන්න. දැන් ඒ උත්තර කරන්න මේ වර්ගය එහා පැත්තට දාන්න ඕනේ. වර්ගයක් එහා පැත්තට දානකොට ඔයගොල්ලෝ දන්නවා වර්ගමූලයක් වෙනවා. එහෙනම් මෙතන ඉන්නේ a සමානයි 5 b වෙනි බලයේ වර්ගමූලය කියලා එනවා. හරි. ඔය විදිහට a උක්ත කරගෙන ඉන්නේ කියලා තියෙනවා. බලන්න 9 වෙනි ගාන ඔයගලන්ට අර අසමානතාවයක් විසඳලා ඒ විසඳුම සංඛ්‍යා රේඛාවක් මත දක්වන්න විතරයි තියෙන්නේ. ඒ වගේ ඒවා ඔය අසමානතාව වගේ පාඩමකින් ඔය ගණන් 25 ඇතුලේ ගාණක් ලැබෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ වගේ වෙලාවට ඔය එන්නේ ඔය වගේ කොටසක් තමයි. ඒ ගාණ ලැබුණොත් ඒකෙන් ලකුණු නැති කරගන්න එපා කවුරු. ගොඩක් පහසු ගාණක්. නිසා හැමෝම ඒ ගාණ ලකුණු ටික ගන්න ඕනේ. මේ අසමානතාවය ඉස්සලම විසඳන්න කියලා තියෙන නිසා ඔයගොල්ලෝ මේක විසඳලා ඒ අනුව තමයි සංඛ්‍යා රේඛාව මත මේක නිරූපණය කරන්න ඕනේ. එතකොට දැන් අසමානතාවයක් විසඳනවා කියලා කියන අපි දන්නවා මේ සමීකරණයක් විසඳනවා වගේම අපිට කරන්න පුළුවන්. ඒක අර පොඩි තැනකින් තමයි වෙනස් වෙන්නේ. අර දෙපැත්තම ඍණ සංඛ්‍යාවකින් බෙදනකොට හෝ දෙපැත්තම ඍණ සංඛ්‍යාවකින් ගුණ කරනකොට අසමානතා ලකුණේ පැත්ත මාරු වෙනවා කියලා අපි ඉගෙනගෙන ඇති.
ඒ කාරණේ මේ විතරයි ඔයගලන්ට අමතර වශයෙන් මතක තියාගන්න තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම සමීකරණ වලදී කරපු දේවල් තමයි අසමානතා වලදී කරන්නේ. සමීකරණ වලට වඩා මේකේ ප්‍රධාන වෙනසක් විදියට තියෙන්නේ අසමානතාවයකදී මේ තනි උත්තරයක් නෙවෙයි තියෙන්නේ. දැන් සමීකරණයකදී නම් තනි උත්තරයක්නේ තියෙන්නේ. අසමානතාවයකදී මේ විසඳුම් කුලකයක් තියෙනවා. ඒ විසඳුම් කුලකයේ තුල සමාහයට විසඳුම් අනන්ත ප්‍රමාණයක් වුණත් තියෙන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙතනදී ඕගොල්ලන් මේ ධන දෙක එහා පැත්තට දාන්න පුළුවන්. එතකොට මේ x විශාලයි හෝ සමානයි 5 ඍණ 2. ඒතර x විශාලයි හෝ සමානයි 3යි කියලා. ඔච්චරයි. විසඳුම කියන්නේ. ඒකේ තේරුම x වල අගය 3ට සමාන හෝ 3ට විශාල. එතකොට දැන් මේක සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරනකොට හරි. මේක සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරනකොට ඔයගොල්ලන්ට ඉස්සල්ලාම දැන් මේ 3ට සමාන හෝ 3ට විශාල කියලා තියෙන නිසා ඔයගොල්ලන්ට ඉස්සලම කරන්න වෙන්නේ මෙතන මේ සංඛ්‍යා රේඛාවේ ධන 3 කියන තැන මෙහෙම ලකුණු කරගන්න. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වේ ලකුණු කරලා 3ට සමානයි කියලා තියෙනවා නම් පාට කරන්න. 3ට සමානයි කියලා නැත්නම් පාට කරන්න ඕනේ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. දැන් මෙතන 3ට සමානයි කියලා තියෙන නිසා පාට කරමු. ඒක තමයි පළමුව කරන්නේ. මොන මේ සංඛ්‍යාව ලකුණු කරගත්ත එක තමයි පළමුව කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙන 3ට වඩා විශාල එක. එහෙනම් 3ට වඩා විශාල පැත්ත. විශාල පැත්ත මේ පැත්ත 3ට වඩා කුඩා පැත්ත මේ පැත්ත. ඒක විශාල පැත්ත ඔයගලන්ට පාට කරලා පෙන්නන්න තියෙනවා. හරි? 3ට වඩා විශාල පැත්ත. විශාල පැත්ත මේ පැත්ත කියලා කියනවා. එතකොට ඔයගලන්ට මේ විදිහට මේ පැත්ත කොහොම highlight කරලා පෙන්නන්න විතරයි ඔයගලන්ගේ මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. අනික 10 වෙනි ගාන විදිහට ඔයගලන්ට දීලා තියෙන්නේ බඳුනක තරමිලි සමාන වීදුරු බෝල 7ක් ඇත. ඉන් 4ක් කහ බෝල වන අතර ඉතිරි ඒවා කොළ පාට වේ. ඒ කහ බෝල හතර තමයි මෙතන කළු පාටෙන් පෙන්වලා තියෙන්නේ. කහ පාට පෙන්වන්න බෑනේ දෙන්නේ. ඒ නිසා කළු පාටෙන් පෙන්වලා තියෙන්නේ. ඉතිරි ඒවා කොළ පාට වේ කියන්නේ ඉතිරිත් අර සුදු පාටෙන් පෙන්වලා තුන තමයි කොළ පාටයි කියලා අපිට සලකන්නේ. රූපසරහනක් තියෙන නිසා ඒ රූපසරහනේ විදියට ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන්. මෙම් බඳුනේ එකකට පසු එකක් වශයෙන් බෝල දෙකක් අහඹ ලෙස ගත් විට පළමුව කහ බෝලයක් සහ දෙවනුව කොළ එකක් ලැබීමේ සම්භාවිතාව සොයන්න කියලා තමයි කියන්නේ. පළමුව කහ බෝලයක් සහ දෙවනුව පළමුව කහ බෝලයක් සහ දෙවනුව කොළ එකක් ලැබීමේ සම්භාවිතාව. එකකට පසු එකක් විදිහට ගන්නවා කිව්වහම ඔයගොල්ලෝ විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ මෙතනදී ඒ ගන්න බෝලේ අහපව දාන්නේ නැහැ කියන්නේ. එකකට පසු එකක් ගන්නවා කියන්නේ ඒකයි. එකක් අරගෙන ඒක තියලා අහපව එකක් ගන්නවා. ඒක අහපව දාලා ගන්නවා කියන එක නෙමෙයි. එහෙම අහපව දාලා ගන්නවා කියනවා එකක් අරගෙන ඒකේ පාට ලකුණු කොට ආපසු දැම්මා ආපසු එකක් ගන්නවා කියනවනේ. මෙතන එහෙම නෙමෙයි කියන්නේ එකකට පසු එකක් ගන්න. ඒ කියන විදිහට තේරුම් ගන්න ඕනේ ගත්ත බෝලේ පළමුව ගත්ත බෝලේ දාලා නැහැ. ඒතර පළමුව බෝල ගන්නකොට එතන බෝල 7ක් තිබිලා තියෙනවා. දෙවනුව බෝල ගන්නකොට බෝල 6යි තිබිලා තියෙන කියන කාරණේ තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඒ අනුව තමයි සම්භාවිතාව අපිට ගණනය කරන්න වෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට මේ බෝල ටික පවතින බෝල 7ක් පළමුව. ඒතර ඒකෙන් මේ 4ක් කහ පාට. 4ක් කහ පාටයි 3ක් කොළ පාට. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කහ පාට ඒවා 4යි කොළ පාට ඒවා 3යි. එතකොට ඔක්කොම බෝල 7යි. එතකොට පළමුව කහ බෝලයක් ලැබීමේ සම්භාවිතාව පළමුව කහ බෝලයක් සහ දෙවනුව කොළ එකක් ලැබීමේ සම්භාවිතාව ඔයගොල්ලන් අහලා තියෙනවා. එතකොට පළමුව කහ බෝලයක් ලැබීමේ සම්භාවිතාව පළමුව හොයන්න. හරි? එහෙනම් පළමුව කහ බෝලයක් ලැබීමේ සම්භාවිතාව හොයනකොට මෙතන බෝල 7ක් තියෙනවා. ඒකෙන් 4ක් කහ පාට නිසා
හරිද? ඕගොල්ලෝ කහ බෝලයක් ලැබීමේ සම්භාවිතාව කියලා කියන්නේ 7න් 4යි. කහ බෝල 4ක් තියෙනවා. ඔක්කොම බෝල 7ක් තියෙනවා. එහෙනම් පළමුව කහ බෝලයක් ලැබීමේ සම්භාවිතාව 7න් 4. හරි. ඊට පස්සේ එක බෝලයක් එළියට ගත්තට පස්සේ මේක ඇතුලේ දැන් ඉතුරු වෙන්නේ බෝල 6යි. අරන් තියෙන කහ බෝලය. හරි. කහ බෝලයක් ගත්තට පස්සේ දැන් ඔන්න ඉතුරු වෙන්නේ කහ බෝල 3යි, කොළ බෝල 3යි. දැන් ඔක්කොම බෝල 6යි. දැන් පළවෙනි එක අරන් ඉවරයි ඈ. මේක අරන් ඉවරයි. හරි. එතකොට බලන්න මේක ඇතුලේ දැන් තියෙන බෝල 6යි. දෙවනුව කොළ බෝලයක් ලැබීමේ සම්භාවිතාව කියලා කියන්නේ කොළ බෝල 3යි ඔක්කොම බෝල 6 නිසා කොළ බෝල 3යි ඔක්කොම බෝල 6 නිසා 6න් 3යි. දෙවනුව කොළ බෝලයක් ලැබීමේ සම්භාවිතාව 6න් 3යි. හරි. ඔන්නෝම ගන්න පුළුවන්. දැන් එතකොට අපෙන් අහන්නේ පළමුව කහ බෝලයක් ලැබී දෙවනුව කොළ බෝලයක් ලැබීමේ සම්භාවිතාව නිසා ඒ වගේ යම් කිසි සිද්ධි දෙකක් සම්බන්ධ සම්භාවිතාවක් එක විට ලබා ගන්නකොට එක සම්භාවිතාවක් විදිහට ලබා ගන්නකොට ඒ සම්භාවිතාවල් දෙක අනිවාර්යෙන් ගුණ කරන්න ඕනි කියලා මතක තියාගන්න. ඒගොල්ලන් සම්භාවිතා පාඩමින් තවදුරටත් පැහැදිලි රුක් සටහන් ඇසුරෙන් අපි ඔය වගේ ඒවා කරනවා රුක් සටහන් එතකොට අර කොටු මේ අපිට ලක්ෂ්‍ය පස්තාර කියන එකෙන් අපි මේ වගේ ඔක් කරනවා. ඒතර දැන් කොහොම හරි පළමුව කහ බෝලයක් ලැබීමේ සම්භාවිතාව 4න් 3යි දෙවනුව කොළ බෝලයක් ලැබීමේ සම්භාවිතාව 6න් 3යි. එහෙනම් පළමුව කහ බෝලයක් ලැබී දෙවනුව කොළ බෝලයක් ලැබීමේ සම්භාවිතාව කියන්නේ මේ දෙකේ ගුණිතය කියලා මතක තියාගන්න. හරි. එතකොට ඔයාලට වෙනවා මෙතනදී 4ට දෙවරක් 2යි. ඕන කපන්නත් පුළුවන් කපන්න නැතුව ගුණ කරන්නත් පුළුවන් ඈ. එහෙනම් කපන්න ඕනි කියලා එකක් එහෙම නෑ සම්භාවිතාවේ. ඕන මෙතන ඔයාලට ගන්න පුළුවන් 4ක් 3 12යි. 4ක් 6 42යි. කොහොමද ඉවයි කියලා ගැටලුවක් නෑ 42කින් 12යි. කපලා සුළු කරලා ගත්තත් ඒත් ගැටලුවක් නෑ. ඒතර සම්භාවිතාව මම මේ කියපු කාරණේ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියන ප්‍රශ්නවලදී. දැන් උදාහරණයකට මේ හිතමුකෝ. කාසියක් සහ ධාතු කැටයක් එකවර උඩ දැමීමේදී කාසියේ සිරස හා ධාතු කැටයේ ඔත්තේ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වැටීමේ සම්භාවිතාව සොයන්න. ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යාවක් වැටීම ගමන් ධාතු කැටේ 1 2 3 4 5 6 කියන එක සලකන්නේ අපි අර ධනාකාර ධාතු කැටයක් කියන එක. එතකොට දැන් මෙතනදී අහලා තියෙන්නේ කාසියක් සහ ධාතු කැටයක් එකවර උඩ දැම්මාම කාසියේ සිරස හා ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යාවක් වැටීමේ සම්භාවිතාව. ඒ කියන්නේ දේවල් දෙකක් එකවර සිදුවීමේ සම්භාවිතාවයි. එතකොට දැන් මොකද කරන්න තියෙන්නේ? කාසියේ සිරස වැටීමේ සම්භාවිතාව සහ ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යාවක් වැටීමේ සම්භාවිතාව කියන දෙක අරන් මේ දෙක එකට ගුණ කරනවා. ඒතර මේ දෙකම සිදුවීමේ සම්භාවිතාව ලැබෙනවා. ඒතර එහෙනම් මෙතන අපිට එතනදී උත්තරේ ගන්න පුළුවන් කොහොමද? කාසියේ සිරස වැටීමේ සම්භාවිතාව කාසියේ තියෙන සිරස හා අගිය විතරයි. ඒතර දෙකෙන් එකයි. සිරස වැටීමේ සම්භාවිතාව දෙකෙන් එකයි. හරි. එතකොට ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යාවක් වැටීමේ සම්භාවිතාව කියලා කියන්නේ ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යා 3යි තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා 1 2 ඔත්තේ සංඛ්‍යාව නෙවෙයි 3 සහ 5. ඔක්කොම සංඛ්‍යා 6යි තියෙන්නේ. 6න් 3යි. ඒතකොට ඔත්තේ සංඛ්‍යාවක් වැටීමේ සම්භාවිතාව. නම් මේ ගුණ කරනවා 6න් 3යි. මොනවා මෙතන කපලා 4න් 1යි කියලා ගන්නත් පුළුවන්. නැත්නම් 3යි දෙවරක් 6 12යි 12න් 3යි කියලා ගන්නත් පුළුවන්.
ඔන්න ඉදිරිය ඔයගලන්ට අර එකවර සිදුවෙන සිදුවීම් දෙකක් සම්බන්ධ මේ සම්භාවිතව ගන්න කරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. x වර්ගයේ ඍණ x ඍණ 20 සමානයි 0.11 වෙනි ගැටළු විදිහට තියෙන්නේ විකල ධර්ම කියලා තියෙනවා. අර කාඩ් එක ඉසික් කරලා හරි. එතකොට මෙතන ඔයගලන්ට විශ්නාන්න කියලා තිබ්බ ගාන උනේ x වර්ගයේ ඍණ x ඍණ 20 සමානයි 0. හරි. එතකොට ඔයගලන්ට x වර්ගයේ ඍණ x ඍණ 20 සමානයි 0 කියන සමීකරණය අරගෙන මේක විසඳනකොට මේක ඔයගලන්ට සාධක වලට කරලා ඒ සාධක දෙක බිඳුවට සමාන කරන්න පුළුවන්. සාධක තමයි වර්ග සමීකරණයක් ඉන්නනේ මේ විදිහට නේ. ඉතින් පහසු වෙලා ත්‍රිපද වර්ග සමීකරණයක් තව සාධක වෙන් කරනකොට වර්ගපදයේ සංග්‍රහය එක නම් අපිට එකවර සාධක ලියන්න පුළුවන් කියලා ගන්නවා. මොකද දැන් මේකේ වර්ගපදයේ සංග්‍රහය එක නිසා එකවරම සාධක ලියන්න ඕනේ. ඒතර දෙකටම x දානවා. ඊට පස්සේ ඍණ 20න් මේ ඍණ නිසා අඩු කිරීමෙන් මැද පදයේ සංගුණකය ලබා ගන්නවා. මැද පදයේ සංගුණකය තියෙන එක 20න් එක ලබා ගන්න අඩු කිරීමෙන් ඔයගලන්ට සාධක විදියට ගන්න පුළුවන්. 20 සාධක වෙන 10 වරක් දෙක 10 වරක් දෙක ගත්තට 10න් දෙක කරුවරට ලැබෙන්නේ නැහැ නේ. මෙතනදී හරියන්නේ 5 වරක් 4 නේ. 5න් 4ක් අඩු කරාම 1 ලැබෙනවා. හරි. එතකොට ඔයගලන්ට 5 වරක් 4 නිසා මෙතන 5යි 4යි දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේ දෙක ගුණ වෙලා ලැබෙන්න ඕන ඍණ උත්තරයක් නම් දෙකම ඍණ හෝ දෙකම ධන වෙලා හරියන්නේ නැහැ. එකක් ධන එකක් ඍණ වෙන්න ඕනේ. ඒක කෝකද ධන කෝකද ඍණ කියලා අපි තීරණය කරන්නේ. අහපුව මැද පදයේ ලකුණ අනුව මැද පදයේ ලකුණ මම දාන්නේ මේ ලියපු සංඛ්‍යා දෙකෙන් විශාල එක. ඒතර විශාල එක 5 නිසා ඒක ඍණ දාලා මෙතෙන්ට ධන දානවා. ඒතර ඔන්න විදිහට ඔයගොල්ලන්ට සාධක වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ x ඍණ 5 සමානයි බිඳුව හෝ x ධන 4 සමානයි බිඳුව කියලා ගන්න. ඒක ඍණ 5 යහපත දැම්මම x සමානයි 5යි කියලා එනවා. මෙතන එනවා x සමානයි ඍණ 4යි කියලා. දොන්නේ විදිහට මේක උත්තර දෙක ගන්න පුළුවන්. ගාන 12 වෙනි ගාන එතන ඔයගලන්ට තියෙන්නේ AB සරල රේඛාවේ අන්තක්කණ්ඩේ ඍණ 5 නම් මේ අනුක්‍රමය හොයන්න කියලා. මේ රූප සටහනේ අන්තක්කණ්ඩේ ඍණ 5 නම් කියලා පොඩ්ඩක් ඒක වෙනස් කරගන්න. මේක දීලා තියෙන විදිහට අන්තක්කණ්ඩේ කවදාවත් අනේ ඍණ 5 කියලා තියෙනවා නේ. මේකේ තියෙනවා මම අර ඔයගලන්ට දුන්න පේපර් එකේ රිල් ලකුණු නෑ වගේ මට මතකයි. බන ඔයගලන්ට දීලා තියෙන පේපර් එකේ රිල් ලකුණු නෑ කියලා නැතුව ඇති ඍණ 5 ඒක හදාගන්න. AB සරල රේඛාවේ අන්තක්කණ්ඩේ ඍණ 5 නම් කියලා හදාගන්න. ඍණ 5 නම් මේ අනුක්‍රමණය හොයන්න. එතකොට අනුක්‍රමණය සෙවීම සඳහා ඔයගලන්ට අන්තක්කණ්ඩයක් තියෙන නිසා මේක 1 ලක්ෂයක් දීලා තියෙනවා. ඒතර අනුක්‍රමණයක් ලබා ගැනීමේ සූත්‍රයකුත් තියෙනවා මතක ඇති. ඒවත් මතක් කරගන්න. මේක 1 ලක්ෂයක් 2 1 කියලා ඔයගලන්ට පෙන්නලා දෙනවා. අන්තක්කණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන තැන මේක පෙන්නලා නැහැ. ඒ වුණාට ඔයගලන්ට ගැටලුවක් නැහැ මේකෙදි අන්තක්කණ්ඩේ ඍණ 5 කියලා දීලා තියෙන නිසා ඔයගලන්ට අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. ක්‍රමය මොකක්ද කියලා ඔයගොල්ලෝ බලන්න. ඒත් අනුක්‍රමණය සෙවීමේ සූත්‍රය ඔයගොල්ලන්ට මෙතනදී භාවිතා කරනකොට අනුක්‍රමණය සෙවීමේ සූත්‍රය වලට මතක ඇති m සමානයි
y එක ඍණ y2 යට x එක ඍණ x2 කියලා තමයි මතක තියාගන්න. ඒ කියන්නේ එතකොට ඕගොල්ලන්ට පැහැදිලි මෙතනදී ලක්ෂ දෙකක කණ්ඩායමක් අවශ්‍යයි. දැන් මෙතන 1 ලක්ෂයක කණ්ඩායමකේ 2 1 කියලා දීලා තියෙන ගැටලුවක් නැහැ. අනිත් ලක්ෂයේ කණ්ඩායමකේ ඇත්තරම දැන් මෙතනදී අන්තක්ඛණ්ඩයේ ඍණ 5 කියන එකේ තේරුම මේ රේඛාව කැපෙන්නේ ඍණ 5 න්. මෙතන කණ්ඩායමක අපි දන්නවනේ. මෙතන කණ්ඩායමක වෙන්න ඕනේ x වලට බිඳුව y වලට ඍණ 5. y axis කැපෙන තැනකදී කණ්ඩායමකයේදී x වලගේ හැම වෙලේම බිඳුවයි. y ට විතරයි යගයක් තියෙන්නේ. x axis කැපෙන තැනකදී y වලගේ බිඳුව x විතරයි යගයක් තියෙන්නේ. එහෙනම් ලක්ෂ දෙකක් තියෙනවා. දෙකේ 1 සහ බිඳුව ඍණ 5. ඒත් මේකේ y එක ඍණ y2 කියනකොට එකෙන් ඍණ 5 අඩු කරන්න පුළුවන්. x එක ඍණ x2 කියනකොට දෙකෙන් බිඳුව අඩු කරන්න. එහෙම කරලා ඔයගොල්ලන්ට ඒ මුලා දීලා බලන්න මේ හිතියව තියෙනවා. මෙතනදී මේ ලක්ෂ දෙකට අදාළ කණ්ඩායමක භාවිතා කරනවා. ඒතර ගන්න පුළුවන් y එක වෙනකොට අපි මේක ගත්තොත් එක අඩු කිරීම මේක එතකොට y2 කියලා ගත්තොත් ඍණ 5. y වලින් y අඩු කරා. ඒ බෙදනවා x වලින් x අඩු කරා. දෙක අඩු කිරීම මෙතන තියෙන බිඳුව නේ. මෙතන විනාඩි නෑ 11 වෙනි දෙක දාන වෙනවා 1යි 5 1 වුණාම 6යි 6 ගේ තියෙන 2යි කියලා කියන්නේ දෙකෙන් බිඳුව කඩ ගන්න දෙකමනේ. අනුක්‍රමණය එතකොට 3යි. So මෙන්න මේ සූත්‍රය ඔයගොල්ලන්ට ගණන් හතරට ගොඩක් වැදගත් වෙයි. හරි. එතන A කියලා න්‍යාසයක් සහ B කියලා න්‍යාසයක් තියෙනවා. A ඍණ 2යි B න්‍යාසය ලබා ගන්න කියලා කියන්නේ. ඒක න්‍යාසයෙන් න්‍යාසයේ ගුණ කිරීම තමයි අපි කරලා තියෙන්නේ. ඊට කලින් ගණන් වල මේකෙදී අර අඩු කිරීමක් න්‍යාස අඩු කිරීමක් තියෙනවා. එතන B න්‍යාසයේ දෙකින් ගුණ වීමකුත් තියෙනවා. ඔයාලා මම සාමාන්‍ය මට්ටමේ මේ න්‍යාස පාඩම කරලා කියලා දුන්නා. එතකොට න්‍යාස පාඩමකුත් අපි ඉදිරියට කරනවා. දැනට මේ ගන්න හදන්න බලන්න. බලන්න මෙතනදී A කියන න්‍යාසය 5 3 2 1 කියලා ඔයගලන්ට පෙන්නලා තියෙනවා දෙකේ දෙකේ න්‍යාසයක් විදිහට. B කියන න්‍යාසයත් ඒ විදිහට පෙන්නලා තියෙනවා. ඔයගලන්ට කියන්නේ A ඍණ 2යි B කියන න්‍යාසය ලබා ගන්න කියලා. يعني මේක සුදු කරන්න දෙන්නේ. ඒතර A වෙනුවට ඔයගොල්ලෝ දාන්නේ 5 3 2 1 අඩු කිරීම. ඒතකොට 2යි B වෙනුවට ආදේශ කරන්නේ. ඒතර 2 B ඉස්සරහින් 2 වෙන නිසා මේ දෙක මෙතනින් ලියන්න. හරි. B වෙනුවට දාන්නේ. ඒතකොට 1 1 බිඳුව ඍණ 1. දැන් මේක සුළු කරගන්න. මේක සුළු කරනකොට ඉස්සලාම මේ න්‍යාසය දෙකෙන් ගුණ කරගන්න ඕනේ මේ ඍණ ලකුණ පැත්තකින් තියෙන ධන දෙක මේක ඇතුළට දාන එකයි අපි කරන්නේ. දැන් ඍණ දෙකෙන් ගුණ කරනවා කියලා ගත්තොත් මෙතන ධන කරන්නේ. ඒ නිසා එතනදී ඍණ ලකුණ හැමෝම තියෙදි ධන දෙකකින් ගුණ කරනවා. ඒත් මේ අඩු කිරීම එතන තියෙන්නේ. අතන මේ දෙකේ ලකුණ ධන. එහෙම කතාවක් තියෙනවා මේක නේ. මේ දෙකෙන් එකක් ගුණ වෙනවන්නේ මේ ගුණ කරනවා කියලා න්‍යාසයක් ගුණ කරනවා කියලා අදහස් කරන්නේ. ඒ න්‍යාසෙට පිටින් තියෙන සංඛ්‍යාවෙන් න්‍යාසය ඇතුළේ තියෙන සෑම පදයක්ම ගුණ වෙන්න ඕනේ. හරි. ඒතර 5යි 3යි 1යි 1යි ඍණ මෙතනදී දෙවරක් එක 2යි 2යි දෙකෙන් බිඳුව ගුණ කරාම බිඳුවයි ඍණ දෙක ගුණ කරාම මේ ඍණ එක දෙකෙන් ගුණ කරාම ඍණ දෙකයි. ඊට පස්සේ අඩු කරන්න. හරි. අඩු කරනකොට අනුයාත මේ මොනවාද අනුරූප අවයව තමයි අඩු කරන්නේ. මේකෙන් මේක මේකෙන් මේක මේකෙන් මේක මේකෙන් මේක ඒක අනුරූප අවයව. මේ තැන් වල තියෙන අවයව අඩු කරන්නයි තියෙන්නේ. ඒතර 5න් දෙයක් අඩු කරලා 3යි කියලා ගන්න පුළුවන්. 3න් දෙයක් අඩු කරලා 1යි කියලා ගන්න පුළුවන්. 2කින් බිඳුවක් අඩු කරාම 2යි. 1කින් අඩු කරන්න ඕන ඍණ දෙකක්. එක අඩු කිරීම ඍණ දෙක කිව්වහම ඍණ ලකුණක් එක ළඟ තියෙන නිසා එක ධන වෙනවා. එක ධන 2 යන්නේ 3යි. ඒ න්‍යාසය ඔන්න ඉතින් ලැබෙනවා. 3 1 2 3. දා 4 වෙනි ගාන බලාගන්න. බලන්න 14 වෙනි ගානේ ඔයගොල්ලන් ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධ ගානක් දීලා තියෙන්නේ
දැන් ඔයගලන්ට මම sin අනුපාතය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා දීලා ඇති. cosine අනුපාතය කියන්නේ නැත්නම් cos අනුපාතය කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය කියලා දීලා ඇති. මේ ගානේ පොඩි අඩුවක් තියෙනවා θ පෙන්නලා නැහැ නේද? θ පෙන්නලා නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ABC කියන ත්‍රිකෝණයේ ඔයගොල්ලෝ θ කියලා දාගන්නේ A කෝණය. A කෝණේ θ කියලා දාගන්නේ. නෙමෙයි විදිහට. A කෝණේ θ කියලා දාගන්න. sin අනුපාතය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, cosine අනුපාතය කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. tangent අනුපාතය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය කියලා ඉගෙනගෙන තියෙනවා. එතන මෙතන sin θ සමානයි 12 බෙදීම 13යි කියලා තියෙන්නේ. රෝයන් cos θ. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට ත්‍රිකෝණමිතික අනුපාත වලට අමතරව තව කාරණයක් භාවිත කරන්න වෙයි. ඒකත් භාවිත කරලා ඉක්මනින් හදන්න. දැන් මෙතනදී ඔයගොල්ලන්ට sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය නිසා දැන් මෙතනදී 12 බෙදීම 13 කියලා දීලා තියෙනකොට කර්ණය එතකොට 13 වෙන්න ඕනේ. යටතෙන් කර්ණය 12 θට සම්මුඛ පාදයේ වෙන්න ඕනේ කියලා තේරුම් ගන්න පුළුවන්. sin θ නිසා. නිසා 12 වෙන්නේ මේ පාදයේ සම්මුඛ පාදයේ මේක තමයි 13. දැන් cos θ හොයන්න θට බද්ධ පාදය කියන්නේ θත් එක්කම තියෙන පාදේ දැනගන්න. බද්ධ පාදයේ බෙදීම කර්ණය. දැන් cos θ හොයන්න නම් ඔයගොල්ලන්ට මෙන්න මේ AB පාදයේ දිග හොයාගන්න. AB පාදයේ දිග හොයාගන්න. මේක ත්‍රිකෝණික ත්‍රිකෝණයක් නිසා ඔයගොල්ලන්ට පයිතකර සම්බන්ධය දාන්න පුළුවන්. දැන් මේ දවස්වල වෛද්‍යස් ක්‍රමයේ කියන පාඩම කරපු නිසා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති ඒක. මෙතනදී ඔයගොල්ලන්ට දාන්න පුළුවන් එතකොට AB වර්ග ත්‍රිකෝණය අඩංගු පාද දෙකේ වර්ග වල එකතු කරපුවාම AB වර්ගය දාන 12 වර්ග සමානයි 13 වර්ගය කියලා ගන්නවා. ඒතර AB වර්ගය ධන 144යි 12 වර්ගය 13 වර්ගය 169යි 144 දැන් එහා පැත්තට දාන්න පුළුවන්. ඒතර AB වර්ගය සමානයි 169 ඍණ 144 කියලා එනවා. ඒතකොට AB වර්ගය කියලා කියන්නේ 25යි කියලා එනවා. ඒතර AB සමානයි කියලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 25 වර්ගමූලය. වර්ගය හැබැයි ගන්නවා. AB සමානයි 5යි කියලා. නම් එක 5යි. දැන් පුළුවන් cos θ කියන්නේ. cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒත් මේකට බද්ධ පාදයේ 5යි කර්ණය 14 නිසා cos θ කියලා කියන්නේ 5 බෙදීම 13යි කියලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. A dash ඡේදනයේ B කියන කුලකය අවයව සහිතව ලියා දක්වන්න කියලා තමයි කියන්නේ. ඒතර මේ ප්‍රදේශය හඳුන ගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ ප්‍රදේශය හඳුන ගන්නකොට අර පාට කරලා හඳුන ගන්න පුළුවන්. නිකන් සාමාන්‍ය දැනුම අනුව හඳුන ගන්න පුළුවන් වඩා හොඳයි. A dash කිව්වම A කුලකයේ හැර ඉතුරු ටික ඔක්කොම නේ. A කියන රවුම හැර ඉතුරු ටික ඔක්කොම B කියන්නේ B කියන රවුම. ඒතර A රවුම හැර ඉතුරු ටික ඔක්කොටමයි B කියන රවුමටයි පොදු ප්‍රදේශය. සර් හරි ඔයගොල්ලෝ දැන් මේ කිව්ව කාරණේ පැහැදිලි නේ. එතකොට දැන් මෙතනදී Aට අයිති නැති ගුවම මේ රවුම හැර ඉතුරු ටිකයි B කිව්වම B ඒ දෙකටම පොදු ප්‍රදේශය මෙන්න මේ ටික කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ. ඕනනම් මේක පාට කරුවොත් එහෙම කටුවට කොලේ කොහොම ලියලා පාට කර A dash තමයි මම පාට කරලා තියෙන්නේ. A dash ඊට ඡේදනයක් තිබොත් අනිත් පැත්තට ඉරිගාලා පාට කරන්න කියලා කිව්වා. කොටු වෙන ප්‍රදේශය වෙන්නේ මේ ටික. හරි කොටු වෙන ප්‍රදේශයේ තියෙන. එතකොට 7 sorry අපි ආරෝණ මිලියොත් 4 5 7. ඔක තමයි උත්තරේ.
හරිනේ. ඒක මොනවාරි ගැටලුවක් ඒක තියෙනවා නම් ආරෝහණ පිළිවෙලටම ලියන්න ඕනේද? නෑ ආරෝහණ පිළිවෙල ලියන්න ඕනේ නෑ. ඒ ආරෝහණ පිළිවෙල ලියන්නේ අර සාමාන්‍ය අර සම්ප්‍රදායික විදිහට ඕගොල්ලෝ 7 4 5 ලියනවා තිබ්බත් හරි නෑ ගැටලුවක් නෑ. ආරෝහණ පිළිවෙල ලියන්න කියලා කොහෙවත් නීතියක් නෑ. අපි ආරෝහණ පිළිවෙල ලියන්නේ මේ ඒක අර අපිට දත්ත මගහැරෙන්න තියෙන ඊට කඩ අඩු කරගන්න. ඇත්තටම. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදායත් ඒක. මම ඊට පස්සේ 16 වෙනි ගාන මේ 16 වෙනි ගාන එතකොට පළවෙනි කොටස තියෙනවා අංග සම තල රූප හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන වේ කියලා. ඒක හරියටම හරි දාන්නේ. ඊට පස්සේ සමකෝණී ත්‍රිකෝණ සෑම විටම අංග සමවේ කියලා තියෙනවා. දෙක. ඊට පස්සේ කියනවා ත්‍රිකෝණී ත්‍රිකෝණ අංග සමවන්නේ කර්ණපා අවස්ථාව යටතේ පමණි. එතකොට අංග සම තල රූප හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන වේ කියන එක හරිද? හරිනේ. අංග සම තල රූප හැම වෙලෙම මතක තියාගන්න හැඩයනුත් සමානයි ප්‍රමාණයනුත් සමානයි. ඒ නිසා පළවෙනි එක හරි කියලා ඔයගලන්ට දාන්න පුළුවන්. හරි ලකුණක් දාන්න. දෙවෙනි එක සමකෝණී ත්‍රිකෝණ සෑම විටම අංග සම වේ. ඒක වෙන්නේ නැහැ නේ. සමකෝණී ත්‍රිකෝණ දැන් අංග සම රූප හැම වෙලෙම ප්‍රමාණයනුත් සමාන වෙන්න ඕනේ. සමකෝණී ත්‍රිකෝණ සමාන වෙලාවට කෝණ සමාන වෙලා ප්‍රමාණය අසමාන වෙන්න පුළුවන්. හරි? ඔන්න ඔහොම. දැන් කෝණ තුන සමානයි එකක් පොඩි එකක් ලොකු. නමුත් එතකොට ඒක අංග සම වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අංග සම ත්‍රිකෝණ මොකද්ද? සමකෝණී ත්‍රිකෝණ සෑම විටම අංග සම වේ කියන එක වැරදි. දෙවෙනි එක වැරදි. ඊළඟ අවසානයක තියෙන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණ අංග සමවන්නේ කර්ණපා අවස්ථාව යටතේ පමණි කියලා කියනවා. ත්‍රිකෝණී ත්‍රිකෝණ අංග සමවන්නේ කර්ණපා අවස්ථාව යටතේ විතරක් නෙමෙයි නේ. සමහරවිට පා වෙන්නත් පුළුවන් ත්‍රිකෝණී ත්‍රිකෝණ. ඒක වැරදි මේ කාරණයක්. ඔයගලන්ට ඒක අර අංග ත්‍රිකෝණ අංග සමීපද ගන්නවා. කෝ පා වෙන්න පුළුවන් කෝ පා වෙන්න පුළුවන්. අනිත් ඕනම අවස්ථාවක ත්‍රිකෝණී ත්‍රිකෝණයක් යන්න පුළුවන්. කර්ණපා කියලා කියන්නේ කර්ණයේ සහ පාදයේ තව ත්‍රිකෝණී ත්‍රිකෝණයේ කර්ණයේ සහ පාදයට සමාන නම් තමයි කර්ණපා අවස්ථාව. ත්‍රිකෝණී ත්‍රිකෝණයෙන් උනත් කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක අනුරූප කෝණ දෙකකට සහ පාදයකට සමානලා තිබ්බොත් අපි ඒක කෝකෝපා කියලා. නිසා එතන ඕන අවස්ථාවක් වෙන්න පුළුවන් ත්‍රිකෝණී ත්‍රිකෝණවල එකක් එතකොට වැරදි. ඒතර පළවෙනි එක විතරයි හරි. ඉතුරු දෙක වැරදි කියලා උගල දාලා තියෙනවා. ඊළඟ 17 වෙනි ගාන ඔයගලන්ට ජ්‍යාමිති ගානක් දීලා තියෙනවා වෘත්තාශ්‍රිත ක්‍රමයන් එක්ක වෘත්තයේ AB විස්කම්භය P-තෙක් දික් කර ඇත කියලා තියෙනවා CD ජායක් කියලා තියෙනවා CD B කෝණයේ අංශක 35 නම් CD P කෝණය තමයි ඔයගලන්ගෙන් අහලා තියෙන්නේ. AB විස්කම්භයක් කියලා තියෙනවා. විස්කම්භයක් කියවා මේ කේන්ද්‍රය හරහා යනවා කියලා අපි දන්නවා. එතකොට CD P කෝණය තමයි ඔයගොල්ලෝ අහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට දීලා තියෙනවා CD D කෝණය අංශක 35යි. ඒක දීලා තියෙන දත්තයන් අනුව CD P කෝණය අගේ හොයාගන්න.
දැන් මෙතනදී ඔයගලන්ට AB විස්කම්භයක් නිසා ඒක මගින් ආපාදනය කරන කෝණයේ අංශක 90ක් බව ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන 35 නිසා තව 35ට සමාන වෙන තව කෝණ මොනවද කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ වෘත්තාශ්‍රිත ක්‍රමයන් සහ ඊට පෙර ඉගෙනගත්ත ක්‍රමයන් ඔයගලන්ට භාවිතා කරලා මේක හදන්න පුළුවන්. හරි. ඒතර මෙතනදී ඔයගලන්ට මෙන්න මේ ත්‍රිකෝණයේ ABC කියන ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් හැදලා තියෙන බාහිර කෝණය මේක කියලා ගන්න පුළුවන්. ඒතර බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන නිසා මෙන්න මේ කෝණේ එකතුවට සමානයි මේ කෝණේ අංශක 90යි කියලා අපිට ගන්න පුළුවන්. මෙතනදී ACB කෝණේ අංශක 90 වෙන්න හේතුව තමයි මේක විස්කම්භයක් නම් විස්කම්භය මගින් ආපාදනය කරන කෝණේ අංශක 90යි වෘත්තය මත. ඒ කියන්නේ අර්ධ වෘත්තයේ කෝණ අංශක 90යි කියලා තමයි කියන්නේ. එතකොට මේ කෝණේ අංශක 90 මේ කෝණේ දන්නවනේ. ඒතර මේ කෝණය අගේ හොයාගන්න පුළුවන්. ඔයාලට මේ කෝණේ හොයාගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේ CB කියන ඡාප කොටස මගින් ආපාදනය කරලා තියෙන කෝණයක් තමයි B මත 35 කියලා තියෙන්නේ. ඒක මගින්ම ආපාදනය කරපු කෝණයක් තමයි A මත. එහෙනම් එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් මෙතන 35 නම් මේකත් 35යි. හරි. දැන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් එම නිසා CBP කෝණය සමානයි 90 ධන 35. පාද දික් කිරීමෙන් සැතර බාහිර වුණා අපේම සම්මුඛ කෝණ දෙකකට සමාන නිසා. ඒතර 125යි කියලා ඔයගලන්ට උත්තරේ ලැබෙනවා. එතන තියෙන්නේ 16 8 4 ගුණෝත්තර ශ්‍රේණියේ 7 වෙනි පදයේ තියෙනවා. ඔයගලන් සූත්‍රය දාලා හදන්න විතරයි තියෙන්නේ. 16 8 4 කියන ගුණෝත්තර ශ්‍රේණියේ 7 වෙනි පදේ. ඒතර මේක 7 වෙනි පදේ ඔයගලන්ට ගන්නකොට T7 හොයන්න කියන එක තමයි කියන්නේ. ඔයගලන්ට දාන්න පුළුවන් ගුණෝත්තරයක n වෙනි පදයේ තියෙන සඳහා සූත්‍රය කියන 7 වෙනි පදේ වන්නකොම n වෙනි පදයේ තියෙන සූත්‍රය තමයි අපි දාන්නේ. n වෙනි පදයේ සඳහා සූත්‍රය තියෙන්නේ Tn සමානයි AR n ඍණ 1. එතකොට T7 සඳහා මේක දාන්න ඕනේ අපි. A කියලා කියන්නේ 16යි. පළවෙනි පදේ තමයි A කියලා කියන්නේ. ඔයගොල්ලෝ R හොයනකොට අනුයාත පදයක් කරන් දෙවෙනි පදේ පළවෙනි පදේ බෙදන්න ඕනේ. මේක 4යි 8යි ගත්තත් කමන්නේ 8යි 16යි ගත්තත් කමන්නේ. ඒතර 4 8ෙන් බෙදන්න. ඒකට දෙක දෙකෙන් එකයි. ඒතර R වෙනුවට දාන්නේ දෙකෙන් එකයි. මෙතන n වෙනුවට 7 දාලා තියෙන නිසා 7න් එකක් අඩු වුණාම 6යි කියලා එනවා නේද? 6 වෙනි බලය. ඒකට 16 ගුණ කිරීම එකෙත් 6 වෙනි බලය දෙකෙත් 6 වෙනි බලය දෙකේ 6 වෙනි බලය එතකොට 64යි කියන්නේ. දෙක 6 පාරක් ගුණ කරවන ඉන්නේ 64. ඒකට 16ව 64ට 4යි කියලා කැපෙනවා. T7 ඒ කියන්නේ 7 වෙනි පදේ එනවා 4න් 1යි කියලා. බලන්න එක දැන් ඕගොල්ලන් ග්‍රේසින් හදන්න පුළුවන්. ඕගොල්ලන් සූත්‍රය භාවිත කරන්න විතරයි එතන තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට 19 වෙනි ගානක් දීලා තියෙනවා වෘත්තාශ්‍රිත ප්‍රමේය ඇසුරෙන් හදන ගානක්. ඒතර ඒකෙදි රූපයේ දැක් වෙන්නේ O කේන්ද්‍රයේ වෘත්තයේකි D යන දත්ත ඇසුරෙන් x වලාගේ සොයන්න කියලා දෙන ST විස්කම්භයක් වේ කියලා කියනවා. ඒ රූපතනා නම් හොඳට පරීක්ෂා කරලා එතනදී සමාන වන කෝණ හඳුනගෙන ආගානිකෙන් හදන්න. දැන් මෙතනදී ඕගොල්ලන්ට මේ x වලාගේ හොයනකොට මෙන්න මේ PQRS කියන වෘත්ත චතුරස්‍රයේ දැන් වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයන් අපි ඉගෙන ගත්තා. මේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණවල එකතුව අංශ 180 නැත්නම් සම්මුඛ කෝණ පරිපූර්ණක වේ කියලා ඉගෙන ගත්ත නිසා ඕගොල්ලන්ට පැහැදිලි ඇති මේක 115 නිසා මෙන්න මේ කොටස හොයාගැනීමේ හැකියාව තියෙනවා. මේ දෙක එකතුව අංශ 180 නිසා.
ඊට පස්සේ ඔයගොල්ලෝ තව කාරණයක් දන්නවා. දැන් මේක විස්කම්භයක් නිසා විස්කම්භය මගින් පරිධාපාදනය කරන කෝණය අංශක 90ක් නිසා මෙන්න මෙතන අංශක 90ක් වෙනවා. TRS කෝණය. ඒතර 90න් මේ කෝණය අඩු කළා දැම්මම x වලගේ තමයි ලැබෙන්නේ. මේ මුළු කෝණය 90 නිසාත් මේ කෝණයගේ හොයාගත්තට පස්සේ 90න් මේ කෝණය අඩු කළා දැම්මම මේ කෝණය ඉතුරු වෙන්න ඕන. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් මෙතන QRS කෝණය දන QRS මේ කෝණය 115 සමාන අංශක 180යි කියලා ගන්න මුළු චතුරස්‍රයක සමමුඛ පරිපූර්ණක නිසා 115 එහා පැත්තට දැම්මම QRS කෝණය සමානයි කියලා එනවා 180 දින 115යි ඒ කියන්නේ අංශක 65යි කියලා එනවා. ඒ කියන්නේ මේ කෝණය 65යි. එම නිසා x සමානයි. දැන් මේක 90යි කියලා අපි අරගන්න පුළුවන් ඔයගලන්ට. මේක විස්කම්භයක් නිසා x සමාන එහෙනම් 90 ඍණ 65යි. එතකොට එන්නේ අංශක 25යි කියලා එනවා x වලගේ. සාමාන්‍ය විජ්ජීය භාග සුළු කිරීමක් තියෙන විජ්ජීය භාග බෙදීමක් විශේෂ ගාන විදිහට තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ විජ්ජීය භාග බෙදනකොට බෙදීම වෙනකොට ගුණ කිරීම දාලා දැන් මොන භාගයක් බෙදුවත් බෙදීම වෙනකොට ගුණ කිරීම දාලා පරස්පරය ලියනවා. ඊට පස්සේ විජ්ජීය භාග වල විශේෂයෙන් සාධක වල වෙන් වෙන අවස්ථා තියෙනවා නම් පළමුව සාධක වල වෙන් කරලා තමයි අපි උඩයි යටයි කපන අවස්ථාව කරන්නේ. මොකද එක්මනින් සිදු කරන්න බන්නේ. මේ 20 වෙනි ගාන මම මේ මෙතන ඇඳලා තියෙන 21 වෙනි ගානේ රූප සටහන. එතකොට දැන් මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් 3යි a යට දැන් මෙන්න මේක සාධක වලට කැඩනවා කියලා පේනවා. මෙතනින් ඔයගොල්ලන්ට පොදු සාධකයක් පිට ගන්න පුළුවන් 3. එතකොට මෙතන ඇතුළේ ඉතුරු වෙන a ඍණ 2. මෙතන ಗುಣ කිරීම දාලා පරස්පරය ලියනවා. උඩට එන a ඍණ 2 යට යනවා 2. a ඍණ 2ට a ඍණ 2 කැපෙනවා. මෙතන තවදුරටත් මේ 3ට 3ක් කැපෙනවා නේ. කරමත් කැපෙනවා. වෙන මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. මෙතන උඩ ඉතුරු වෙන්නේ a යට ඉතුරු වෙන්නේ 2. නම් මේකේ උත්තරේ ඉන්න ඕනේ a යට 2. බලන්න 21 වෙනි ගාන තියෙන්නේ සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ ගානක්. එතන තියෙනවා ABC ත්‍රිකෝණයේ DE සමාන්තරයි BC කියලා. DE සහ BC සමාන්තරයි කියලා දිනවා. ඒක සමාන්තර බව පෙන්වලා නැති නිසා ඕගොල්ලන්ට එතන සමාන්තර බව රූප සටහනකට දාගන්න පුළුවන්. ඒක DB කෝණයේ සෙන්ටිමීටර් DB පාදයේ සෙන්ටිමීටර් 4යි කියලා කියනවා. DB කොටස. එතකොට DE සෙන්ටිමීටර් 5යි කියලා දීලා තියෙනවා. එතකොට BC සෙන්ටිමීටර් 15යි කියලා දීලා තියෙනවා. එතකොට AD වල දිග තමයි අහන්නේ. හරි. එතකොට බලන්න මෙතනදී AD වල දිග ගන්නකොට දැන් ඔයගොල්ලන්ට මේ දෙක සමාන්තර නිසා දැන් අර අපි ළඟ ප්‍රමේයයක් තිබුණා. දැන් ඒකත් එක්ක පටල ගන්න එපා. සමකෝණී ත්‍රිකෝණවලදී මුලින්ම ප්‍රමේයයක් ඉගෙන ගත්තා යම් කිසි ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව වදින රේඛාව මගින් ඉතිරි පාදයක සමානුපාතිකව බෙදෙනවා. නේද? මෙතනදී ඒක කරන්න පුළුවන් මේ පාදයයි මේ පාදයයි මේ පාදයයි මේ පාදයයි සම්බන්ධව තිබ්බොත් කරන්න පුළුවන්. මේක දුන්නාම කරන්න බෑ.
මේක දුන්නාම යන්න ඕනේ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයය. සමකෝණී ත්‍රිකෝණ වල තියෙන ලක්ෂණය තමයි දැන් මෙතනදී දැන් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී බව ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. අනුරූප කෝණ වල මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න ඕනේ. F අකුරේ හැඩේ කෝණ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන කෝණයට මෙතන තියෙන කෝණය සමාන වෙන්න ඕනේ. මේ කෝණය පොදුයි. ඒ කියන්නේ ඒතර ADE කියන ත්‍රිකෝණය සහ ABC කියන ත්‍රිකෝණය සමකෝණී ත්‍රිකෝණ විදිහට අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ විදිහට ගත්තට පස්සේ ඕගොල්ලන්ට සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද සමානුපාතිකයි කියලා ප්‍රමේයක් තියෙනවා. ඒ කියන්නේ සමාන කෝණ වලට ඉස්සරහින් තියෙන පාද බෙදුවාම ලැබෙන අගයන් සමානයි. දැන් එතකොට අපි ගමු. මෙතන දැන් AD වල මේ අගය අහන්නේ. එතකොට මේ ලොකු ත්‍රිකෝණයේ ඕගලන්ට පේනවා මෙන්න මේ කෝණයට ඉස්සරහින් තමයි මේ AD සහ AB කියන පාදේ තියෙන්නේ. AD ඇතුළත් වෙන්නේ AB පාදයට එක්ක නිසා අපි ඒක ඉස්සරහ ලියන්න පුළුවන් අපිට ඕන නම් AB යට හරි මෙතන අපිට ගන්න පුළුවන් මේ කෝණයට සමාන කෝණය මේක එකට ඉස්සරහින් ඉන්න පාදේ AD. මම තේරුම් ගන්න ලොකු ත්‍රිකෝණයේ මේ කෝණයට ඉස්සරහින් ඉන්නේ AB පොඩි ත්‍රිකෝණයේ මේකට සමාන කෝණය මේක එකට ඉස්සරහින් ඉන්නේ AD. AD යට AD කියලා ගත්තා. ඊට පස්සේ මේ සංඛ්‍යා දෙකෙන් අපිට භාවිත කරන්න වෙන්නේ. ලොකු ත්‍රිකෝණයේ සහ පොඩි ත්‍රිකෝණයේ දෙකේම තියෙන මේ කෝණය එකයි. මේ කෝණෙ ඉස්සරහින් ලොකු ත්‍රිකෝණයේ තියෙන 15. 15 යට පොඩි ත්‍රිකෝණයේ මේ කෝණෙ ඉස්සරහින් තියෙන 5. 15 යට 5 කියලා ගන්නවා. දැන් සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධයෙන් මම ඔයගලන්ට අර YouTube එකේ දාලා ඇති පාඩමක් ඒ ටික බලාගන්න. ඒක බලාගත්තාම මේ වගේ පොඩි ගණනක් ඔයගලන්ට හදා ගන්න පුළුවන්. හැමෝටම වගේ. ඒතකොට දැන් මෙතනදී AB කියන එක අපිට ගන්න පුළුවන්. දැන් AD නේ අපිට හොයන්න තියෙන AB වැඩක් නැහැ. AB කියන එක ගන්න පුළුවන්. AD ධන 4 කියන. AD ධන මේ කොටස 4 නිසා ඒක ගන්නවා අපි AD ධන 4 යට AD සමානයි මේක කැපෙනවා 15ට 5 තරක් 3යි. දැන් ඕගොල්ලන්ට මෙතන හරස් කුණිතේ දාලා AD වලගේ වාගැඩින්න කියව තියෙන සමීකරණයක් විදිහට විසඳලා. ඒතර AD ධන 4 සමානයි මෙතන AD 4 දැම්මම 3යි AD කියලා එනවා. දැන් මේ ධන AD 4ට දැම්මම 4 සමානයි 3යි AD ඍණ AD කියලා එනවා. 3යි AD ගෙන් AD අඩු කරාම ඉන්නේ 2යි AD. මෙතන 4යි දෙපැත්තම බෙදනවා 2කින් AD වලගේ ලබා දෙන්න සඳහා දෙකට 2 කැපෙනවා. AD සමානයි 4 දෙකෙන් බෙදුනහම වෙනවා 2යි. සෙන්ටිමීටර් 2යි කියලා එතකොට AD වලගේ ලැබෙනවා. මම 22 වෙනි ගාන සමචතුරස්‍රය ABCD සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර 8කි BP සමානයි PC ද CQ සමානයි QD ද වේ අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. මම මේ ගණන් ටික පොඩ්ඩක් වේගෙන් හදාගෙන යන්නම් කොහොමත් මම මේක ඒතර BP සමානයි TC කියලා ඔයගලන්ට දීලා තියෙනවා. එතකොට C කියන්නේ BC වල මධ්‍ය ලක්ෂ්‍ය බව පේනවා. ඒ වගේම CQ සමානයි QD කියලා තියෙනවා. අඳුරු කළ කොටසේ වර්ගඵලය තමයි හොයන්නේ කියලා. ආධාර දත්ත රූප සටහන තුළ අවශ්‍ය නම් ලකුණු කරගන්න පුළුවන්. එතකොට දැන් පැත්තක දිග සෙන්ටිමීටර 8යි කියලා කියන නිසා ඔය විදිහට ඔයගලන්ට ගන්න පුළුවන්. එතකොට දැන් BP සමානයි PC කියන නිසා මේක
මධ්‍ය ලක්ෂයක් බව පේනවා ඔයගලන්ට. මෙතනත් විතර මධ්‍ය ලක්ෂයක් තියෙනවා. මේක සෙන්ටිමීටර 4යි, මේක සෙන්ටිමීටර 4යි, මේක සෙන්ටිමීටර 4යි, මේක සෙන්ටිමීටර 4. එතකොට දැන් ඔයගලන්ට දැන් මෙතනදී මේ BCD කියන ත්‍රිකෝණයේ වර්ගඵලය අංශක 90ක් වෙනවා. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන් සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් භාගයයි. නේද? එතකොට මේ සමචතුරස්‍රයේ වර්ගඵලය ඉන්නේ 8 ගුණ කිරීම 8. ඒ මේක විකර්ණය මගින් මේකේ වර්ගඵලය දෙකට බෙදෙනවා කියලා අපි දන්නවා. සමාන්තරාස්ත්‍ර ක්‍රමයකුත් තියෙනවා. ඒ නිසා අපිට ගන්න පුළුවන් මෙතනදී මේ BCD වල වර්ගඵලය 8 ගුණ කිරීම 8 බෙදීම 2 කියලා. 8 ගුණ කිරීම 8න් නෙවෙයි. මුළු සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒතර ඔයගලන්ට 8 ගුණ කිරීම 8න් ලැබෙන්නේ මුළු සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒතර ඒකෙන් භාගයයි මෙන්න මේ ටිකේ වර්ගඵලය. ඒකෙන් එතකොට අඩු කරා නම් හරි මේ ටිකේ වර්ගඵලය. මේ ටිකේ වර්ගඵලය ගන්න පුළුවන් ඇත්තටම 4 ගුණ කිරීම 4 කියන සමචතුරස්‍රයකින් භාගයයි කියලා නේ. එහෙම ගත්තා ලීසි. ත්‍රිකෝණ කියන වැඩි. කොහොමත් ආධාරකයේ ගුණ කිරීම ලම්බුස බෙදීම 2. එහෙම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ 4 ගුණ කිරීම 4 බෙදීම 2. ඒතර මෙතනදී 4 කියලා කැපෙනවා දෙවරක්, මෙතනයි 2යි කියලා කැපෙනවා. ඒතර 8 වරක් 4 32යි, 4 වරක් 2 8යි. ඉතින් 8ක් අඩු කරාම වර්ග සෙන්ටිමීටර 24යි කියලා ඔයගලන්ට උත්තරේ එන්නේ. හරි, ඊළඟට බලන්න 23 වෙනි ගාන. 23 වෙනි ගානේ වෘත්තයක් ඕගලන්ට දීලා තියෙනවා. ඒතර ස්පර්ශකයකුත් තියෙනවා. ස්පර්ශක සම්බන්ධව අර ක්‍රමයක් බං කෙටි ප්‍රශ්න වලට අදාළව ඕගලන්ට කිව්වා අර ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ කියන ක්‍රමය. අන්න ඒක මෙතනදී පොඩක් භාවිතා වෙනවා. මෙතන O කියලා පෙන්නලා තියෙන කේන්ද්‍රය. එතන කේන්ද්‍රය මත ආපාදිත කෝණයක් පෙන්නලා තියෙනවා 80යි කියලා. PRQ මෙතන PR සහ QR සමාන බවත් ඕගලන්ට පෙන්නලා තියෙනවා. මෙතන S කියලා පෙන්නලා තියෙනවා. බලන්න එතකොට මේකෙදී ඕගලන්ට අවශ්‍ය වෙනවා ත්‍රිකෝණයක මෙහෙම මේ පද වෘත්තයක මේ ස්පර්ශකයක් ඇඳලා තියෙන වෙලාවක ස්පර්ශක ලක්ෂයේදී ඇඳලා තියෙන ජායක් සැලකුවොත් ජාය සහ ස්පර්ශකය අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමානයි කියලා අපි ඉගෙන ගත්තා. ඒකාන්තර වෘත්තකණ්ඩය කියන්නේ මේ ජායෙන් අනිත් පැත්ත. මේ කෝණය පෙන්නන පැත්තෙන් අනිත් පැත්ත. ඒතර මේක x නම් මේ කොණයත් x වෙනවා. මොන ඒ කාරණේ මෙතෙන්ට ඕනි වෙනවා. දැන් මෙතනත් ඒ වගේ ස්පර්ශකයක් පෙන්නලා තියෙන්නේ. ඒතර මෙන්න මෙතන තියෙන කෝණය මෙන්න මෙතන තියෙන කෝණයට සමාන වෙනවා. මේ ජායෙන් x මත ආපාදනය කරලා තියෙන කෝණය. ඒතර මේ කෝණය 80 නම් ඔයගොල්ලෝ දන්නවා යම්කිසි ඡාපයකින් කේන්ද්‍ර ආපාදිත කෝණය පරිධි ආපාදිත කෝණයෙන් දෙගුණයක් වෙනවා. එහෙනම් මේක 80 නම් මේක 40යි කියලා අපිට ගන්න පුළුවන්. මේක 40 නම් මේකත් 40යි. ඒත් මේ දෙක සමාන නිසා මේක 40 නම් මේක 40යි කියලා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් එහෙනම් PQR කෝණය සමානයි අංශක 40යි. දැන් රූප සටහනේ මේ වගේ ඔයගොල්ලෝ පෙන්නලා දෙනවා නම් මේවා අර විතර නොලිවත් කමක් නැහැ. මේ විදිහට ඔයගොල්ලෝ රූප සටහන තුළ පෙන්නලා තියෙනවා. හරි. sir 24 වෙනි ගානේ තියෙනවා තිරස් නලයක තබා ඇති ඍජු සිලින්ඩරාකාර අරය සෙන්ටිමීටර 7කින් තිරස් තලයක වෙන්න ඕනේ. තිරස් තලයක තබා ඇති ඍජු සිලින්ඩරයක අරය සෙන්ටිමීටර 7කින් ඒ තිබූ ජලය
ඝන සෙන්ටිමීටර් 770ක් ඉවත් කළ විට එහි ජල මට්ටම සෙන්ටිමීටර් කීයක් පහළ බසීද? දැන් මම මේ ප්‍රශ්න අහනකොට ඕගලන්ගෙන් අහන්නේ අර නිකම්ම සිලින්ඩරයක පරිමාව නෙමෙයි අහන්නේ. නේද? සිලින්ඩරේ පරිමාව තමයි හොයන්න දෙන්නේ. නමුත් අහලා දෙන්නේ සිලින්ඩරේ පරිමාව නෙමෙයි. එතකොට අපි පොඩක් පරිස්සමට ඒක මොකක්ද කියන්නේ කියලා අහලා මේ සිලින්ඩරේ පරිමාව දීලා ඕගලන්ගෙන් අහලා තියෙන්නේ ඇත්තටම ජල මට්ටම සෙන්ටිමීටර් කීයක් පහළ බසී. හරි. එතකොට මේ සිලින්ඩරේ අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 7යි. ඒ ජලය යම්කිසි උඩට පිරලා කියලාත් නෑ යම්කිසි මට්ටමක ජලය පිරලා තියෙනවා. ඒකයි අදහස් කරන්නේ. හරි. ඒතර නොවගේ අවස්ථාවක් ගැන කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනි දැන් ඔයගොල්ලන් අහන්නේ තිබූ ජලය ඝන සෙන්ටිමීටර 770ක් ඉවත් කළ විට. දැන් මේකෙන් අයින් කරනවා ඝන සෙන්ටිමීටර 770ක්. අපි දන්නේ නැහැ ඉතින් 770 කියන්නේ කොච්චරද කියලා. ඔහොම අපි හිතමු මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි 770 කියන්නේ. මේ සිංහලේ උසස් වීම අපි දන්නේ නැහැ. මේ ටික තමයි අයින් කරලා තියෙන්නේ. හරිද? ජල මට්ටම දැන් තිබුණේ මෙතන. දැන් මේ ටික අයින් කරාට පස්සේ දැන් අයින් කරේ 770. ඒතර ජල මට්ටම දැන් පහළ දැස්ස මෙතෙන්ට. ජල මට්ටම පහළ දැස්ස ප්‍රමාණය කියලා කියන්නේ මේ අයින් කරපු සිලින්ඩරයක ආකාරයේ ප්‍රමාණය උස. අයින් කළා දෙන්නේ සිලින්ඩරයක ආකාරයේ ප්‍රමාණයයි. එතකොට දැන් මේකේ පරිමාව තියෙනවා. එතකොට අපෙන් අහන්නේ අරය තියෙනවා 7යි කියලා. අපෙන් අහන්නේ මේ සිලින්ඩරේ උස ජල මට්ටම 15 බසින ප්‍රමාණය කියලා කියන්නේ මේ සිලින්ඩරේ උස කියලා ඔයගොල්ලන්ට තේරෙනවා. දැන් මේ වගේ උපකරණයකින් හරියටම තේරුම් ගන්න පුළුවන්. ඒතර සිලින්ඩරේ පරිමාවෙන් සූත්‍රයේ πr වර්ගයේ සමානයි 770යි කියලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට π වෙනුවට දාන්න පුළුවන් 7න් 22. r වෙනුවට දාන්න පුළුවන් 7 ගුණ කිරීම 7 ගුණ කිරීම x සමානයි 770යි. x සමානයි කියලා ගන්න පුළුවන් අපිට 770 මේ 7 එහා පැත්තට දානවා. ඒතර උඩ තියෙන වැත්ත දැම්මොත් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 යක් යන ඊට පස්සේ කපන්න පුළුවන්. 7න් කැපුණොත් මෙතන 110යි 110ට 22 5යි නේ. ජල මට්ටම 15 බසින් ප්‍රමාණය සෙන්ටිමීටර 5යි කියලා නේද ආවේ? ඔන්න ඔහොම එනවා. පැහැදිලිනේ? අපි අවසාන ප්‍රශ්නය බලමු. එතන දෙනවා mn සමානයි nt වන පරිදි lm රේඛාව මත t ලක්ෂ්‍ය ලබා ගැනීමට ඇඳිය යුතු පතය දල සටහනක දක්වන්න. එතකොට ඔයගොල්ලන් රූප සටහනක් දීලා තියෙනවා. m n l කියලා ත්‍රිකෝණයක් පෙන්වලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කියන්නේ mn සමානයි nt වන පරිදි lm මත t ලක්ෂ්‍ය ලබා ගන්න. ඒක බොහොම සරල කතන්දරයක් ඇත්තටම. මෙතනදී mn සමානයි mt වන පරිදි t ලක්ෂ්‍ය මේක මත ගන්න නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ m වල ඉඳලා n වලට තියෙන දුර අරගෙන mn සමානයි mt කියලා කියනවා. මේ දුර අරගෙන මෙහෙම ඡාපයක් ගෙවන හරියි. එතකොට මේ දුරයි සමානයි. ඉතින් මෙතන තමයි t. හරි. ඒතර මේ දෙක සමානයි. ඔන්න හොදලා සටහනක් කරනවා. හරි. එතකොට දැන් අපි ওই ගණන් 25ක පේපර් එකක් සම්පූර්ණ සාකච්ඡා කරේ. එතකොට ඒ ටික ඔක්කොම